ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ. තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව යටතේ තවත් පාඩමක් ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙවන ලබන මේ පාඩම ඔබ සමග සුහදව බෙදා ගැනීමට එන මම බමීගහකුල ජාතික පාසලේ තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව විෂය උගන්වන ගුරු සංකලියනාරච්චි. අපි බලමු පුතේ. අද දවස තුල තාපය අපිට ඉතා වැදගත් පාඩමක්. මේ තාපය පාඩමේ ප්‍රධාන කොටස් තුනක් අන්තර්ගතයි. මේ ප්‍රධාන කොටස් තුنين අද දවස තුල මම මේක ඔයගොල්ලන් සමග බෙදා හදාගන්නේ තාප මිතිය කියන කොටස. බලමු පුතේ අපි තාපය පිළිබඳව ගත්තොත් ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. තාප මිතිය, තාපජ ප්‍රසාරණය සහ තාප සංක්‍රමණය. මේ තාප මිතිය, තාපජ ප්‍රසාරණය සහ තාප සංක්‍රමණය කියන ප්‍රධාන අනුකණ්ඩ තුنين අද අපි මේ වීඩියෝවෙන් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න යන්නේ තාප මිතිය කියන කොටස සහ ඒට අදාළ අත්‍යවශ්‍ය ප්‍රායෝගික පරීක්ෂණ වලින් එකක් සම්බන්ධයෙන්. තාප මිතිය බලන්න පුතේ, වස්තුවකට තාපයේ සැපයූ විට එහි උෂ්ණත්ව වැඩිවීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවස්ථා විපර්යාසයක් වෙන්න පුළුවන්. අපි යම් වස්තුවකට තාපයේ සපයනවා, ඒ වස්තුවේ උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පවතින අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ විපර්යාසය, තාප විපර්යාසය, එහෙම නැත්නම් තාපය මැනීමට භාවිතා කරනු ලබන ඒකකය අපි කතා කරනවා ජූල් විදිහට. තාපධාරිතාවය යම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නංවීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය තාපධාරිතාවය කියලා අපි හඳුන්වනවා. යම් ද්‍රව්‍යයක හෝ වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ හෝ වස්තුවේ තාපධාරිතාවයේ විදිහට තමයි අපි හඳුන්වන්නේ. මයින්ඩ් ඒකකයක් තියෙනවා. මොකද්ද පුතේ ඒකකය? කෙල්විනයට ජූල්. එහෙම නැත්නම් අපි භාවිතා කරන සෙල්සියස් අංශකයට ජූල්. මේ ඒකක දෙකම අපි පාවිච්චි කරනවා. මෙයාගෙන් ගන්න වටිනා සම්බන්ධතාවයක් තියෙනවා පුතේ. Q සමානයි C θ. Q සමානයි C θ. Q අපි ගන්නවා පුතේ තාප ප්‍රමාණය. Q තාප ප්‍රමාණය, C තාපධාරිතාවය. තීටා උෂ්ණත්ව වැඩිවීම, එහෙම නැත්නම් උෂ්ණත්ව වෙනස. මේ තාපධාරිතාවය කියන එකේනා අපිට ලැබෙන්නේ පුතේ ස්කන්ධයේත් විශිෂ්ට තාපධාරිතාවයේ ගුණිතයේ විදිහට. ඒක අපි ඉස්සරහට කතා කරමු. ස්කන්ධයේ විශිෂ්ට තාපධාරිතාවයේ ගුණිතය තමයි පුතේ අපි ගන්නෙ තාපධාරිතාවය කියලා. ඊළඟ අපි කතා කරන්න ඕනි පුතේ මාතෘකාව තමයි ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාවය. තාපධාරිතාවය කතා කරා, දැන් විශිෂ්ට තාපධාරිතාවය. මොකද්ද මේ දෙන්න අතර තියෙන වෙනස? තාපධාරිතාවයේදී අපි කියන්නේ පුතේ මොන ස්කන්ධයක්ද? ස්කන්ධය පිළිබඳව කියන්නේ වස්තුවක් නම් ඒ සම්පූර්ණ වස්තුව. වස්තු පද්ධතියක් නම් ඒ පද්ධතියම පිළිබඳව තමයි අපි කතා කරන්නේ. හැබැයි විශිෂ්ටයි. ඒකක ස්කන්ධයක් කිලෝග්‍රෑම් එකක්. බලමු පුතේ විශිෂ්ට තාපධාරිතාවය. යම් ද්‍රව්‍යයක ඒකකයක ස්කන්ධයක කියන්නේ කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීම සඳහා ලබා දී යුතු තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ
විශිෂ්ට තාපධාරිතාවය කියලා අපි හඳුන ගන්නවා. විශිෂ්ට තාපධාරිතාවය. එහෙමනම් මනින ඒකකය සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. එහෙම නැත්නම් කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්. ඒකකය. අපිට මේ ආකාර දෙකටම ගන්න පුළුවන්. උෂ්ණත්ව වෙනසක් ගන්නවා නම් උෂ්ණත්ව පරතරයක් ගන්නවා නම් සෙල්සියස් අංශක කෙල්වින් වෙනසක් නැහැ. අපි ඒව දන්න දේවල්. චූටි ගානක් දීලා තියෙනවා පුතේ. තඹවල විශිෂ්ට තාපධාරිතාවය සෙල්සියස් අංශකයට කෙල්විනයට මම දීලා තියෙන්නේ කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 390ක් වේ. එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 30කින් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය එහෙම නැත්නම් ලබා දිය යුතු තාප ප්‍රමාණය කොපමණද? සරල ආදේශ කිරීමකින් අපි පිළිතුර ගමු. අපි දැනගන්න ඕනි පුතේ විශිෂ්ට තාපධාරිතාවයේ C නම් තාප ප්‍රමාණයේ සමීකරණය මෙතනට එන්න ඕනි පුතේ. Q සමානයි MC θ අපේ සමීකරණය. Q කියලා කියන්නේ තාප ප්‍රමාණය අපි ලබා දිය යුතු එහෙම නැත්නම් අවශ්‍ය තාප ප්‍රමාණය M ස්කන්ධය C විශිෂ්ට තාපධාරිතාවය. T කලින් වගේමයි උෂ්ණත්ව වෙනස එහෙම නැත්නම් උෂ්ණත්ව වැඩිවීම. දුර මේ ගැටලුව අපි කොහොමද විසඳගන්නේ? අපි ගමු පුතේ මේ ගානේ ලබා දෙන ස්කන්ධය තඹවල ස්කන්ධය කිලෝග්‍රෑම් 5ක් විදියට ආදේශ කරමු. Q සමානයි MC θ ස්කන්ධය කිලෝග්‍රෑම් 5ක් විදියට ගමු. ඒකකත් එක්ක මම ආදේශ කරන්නම් සුළු කිරීම පැහැදිලි වෙන්න. අපේ විෂය නිර්දේශයේ යටතේ අවසාන පිළිතුරේ ඒකකයේ තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒකකත් එක්ක ආදේශ කරන්න ගොඩාක් හුරු වෙන්න. ඉතා වැදගත්. විශිෂ්ට තාපධාරිතාවය 390යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට උෂ්ණත්ව ඉහළ නැංවීම 10යි කෙල්වින්. මට අවශ්‍යතාවයේ මගේ අවශ්‍යතාවයේ මේ ගැටලුව තුලින් ඒකක සුළුවන ආකාරය පැහැදිලි කරන්න. කෙල්වින් කෙල්විනයට කිලෝග්‍රෑම් කිලෝග්‍රෑමයට සුළු වෙනවා. ඉතුරු වෙන්නේ පුතේ ජූල්. අපේ අවසාන පිළිතුරේ ඒකකය ජූල්. ජූල් 19500ක්. ඊළඟට තාප රසායනයේ පාඩමේදීත් අපි සාකච්ඡා කරපු ජලයේ තාප වක්‍රය යම් ප්‍රමාණයකට අපිට ඕනි වෙනවා. ජලයේ ඝන අවස්ථාව කියන්නේ අයිස් ඍණ උෂ්ණත්වයක් තියෙන්නේ. එහි වාෂ්පය ලැබෙන තෙක් රත් කරනවා. අයිස් ද්‍රව ජලයේ බවට පත් කරනවා. මේ ද්‍රව ජලය වාෂ්ප බවට පත් කරනවා. මෙන්න මේකට අදාළ තාප වක්‍රය තමයි අපි ජලයේ තාප වක්‍රය කියලා හඳුන්වන්නේ. මෙතනදී තාපය ලබා දීම මත කාලය සමග උෂ්ණත්වයේ වෙනස් වීම තමයි අපි ප්‍රස්ථාරගත කරලා තියෙන්නේ.
සෙල්සියස් අංශක 40 තියෙන අයිස් සෙල්සියස් අංශක 40 තියෙන අයිස් බිඳුවේ අයිස් බවට පත් කරනවා. ගැටලු සඳහා අපි යොදාගන්නේ Q සමානයි mc θ. අවස්ථා විපර්යාසය විලයනය කියන භෞතික අවස්ථා විපර්යාසය. මෙතනදී සෙල්සියස් අංශක බිඳුවේ අයිස් විලයනය මෙන්න මේ කොටස විලයනය ගැටලු විසඳීම සඳහා අපි භාවිත කරන්නේ Q සමානයි ml. ඉස්සරහදී අර්ථ දැක්වීම අපි කතා කරනවා. මෙතන ද්‍රව ජලය ද්‍රවාංකයේ පවතින ද්‍රව ජලය තාපාංකයේ පවතින ජලය දක්වා අපි පාවිච්චි කරන්නේ Q සමානයි mc θ. මෙතනදී C අයිස් වල විශිෂ්ට තාපධාරිතාවය මෙතනදී C ජලයේ විශිෂ්ට තාපධාරිතාවය. නැවතත් තාපාංකයේදී අවස්ථා විපර්යාසයක් ද්‍රව ජලය වාෂ්ප බවට පත් වෙනවා. භෞතික විපර්යාසයට අපි කියන්නේ වාෂ්පීකරණය. එහෙමනම් භාවිත කරන්නේ වාෂ්පීකරණය භාවිත කරන්නේ පුතේ Q සමානයි ml. මෙතන L වාෂ්පීකරණී විශිෂ්ට ගුප්තතාපය. මෙතනදී වාෂ්පය එතනින් ඉදිරියට වාෂ්පයේ රත් වීම මෙන්න මේ විදිහටයි අපි ජලයේ තාප වක්‍රය හඳුනගන්නේ කතා කරන්නේ. බලමු පුතේ අවස්ථා විපර්යාසයන් ටික. ඝනයක් ද්‍රව වීම අපි කතා කරා. ඝනයක් ද්‍රව වීමට අපි කියනවා විලයනය. ද්‍රවයක් ඝන වීම විලයනේ අනික් පැත්ත මිදීම. ද්‍රවයක් ඝන වීම මිදීම. ද්‍රවයක් වාෂ්ප වීම වාෂ්පීකරණය. වාෂ්පයක් ද්‍රව වීම ඝනීභවනය. ඊළඟ අවස්ථා දෙක. ඝනයක් ද්‍රව වෙන්නේ නැහැ වාෂ්ප බවට පත් වෙනවා. උදාහරණ අපි ඕන තරම් දන්නවා. ඝනයක් ද්‍රව නොවි වාෂ්ප වීම ඌර්ධව පාතනය. ඌර්ධව පාතනය. වාෂ්පයක් ද්‍රව නොවි ඝන බවට පත්වීම ප්‍රති ඌර්ධව පාතනය. මෙන්න මේ විදිහට අපිට අවස්ථා විපර්යාසයන් ටික අඳුන ගන්න පුළුවන්. ඊළඟට බලන්න පුතේ. අවස්ථා විපර්යාසයකදී තාපය හුවමාරු වුවද උණුසුම නියතව පවතින බැවින් එහිදී හුවමාරු වන තාපය පදාර්ථය තුල සැඟවී යන්නේය යන අරුත ඇතිව අපි කියනවා පුතේ গুপ্ত තාපයක් කියලා. එහෙනම් තාපය ලබලා දෙනවා. උෂ්ණත්වයේ වැඩි වෙන්නේ නැහැ. අවස්ථා විපර්යාසයකට ලක් වෙනවා. අන්න ඒ විදිහට අවස්ථා විපර්යාසයකට ලක් වෙන්න නිසා අපි ඒවට කියනවා গুপ্ত තාපයන් කියලා. එහෙමනම් අවස්ථා දෙකක් අපි කතා කරනවා පුතේ গুপ্ত තාපයේ තියෙන. හිමාංකයේදී එනම් ද්‍රවාංකයේදී හුවමාරු වන গুপ্ত තාපය විලයනී গুপ্ত තාපය කියලා හඳුන්වනවා. අපි කතා කරපු ප්‍රස්ථාරයේ මෙන්න මේ කොටස
විලයනී গুপ্ත තාපය තාපාංකයේදී හුවමාරු වන গুপ্ත තාපයට අපි කියනවා වාෂ්පීකරණයේ গুপ্ත තාපය කියලා. වාෂ්පීකරණයේ গুপ্ත තාපය. එහෙමනම් ප්‍රස්ථාරයේ අපි දැක්කා එන්නේ গুপ্ත තාපයේ මෙන්න මේ කොටස වාෂ්පීකරණය. විශිෂ්ට গুপ্ත තාපයේ අර්ථ දැක්වීම පොදුවේ විලයනයේ විශිෂ්ට গুপ্ත තාපය වෙන්න පුළුවන්, වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ත තාපය වෙන්න පුළුවන්. গুপ্ත තාපය කියන එක අපි අර්ථ දක්වන්න ඕනි. පදාර්ථයේ උෂ්ණත්ව වෙනසක් නොමැතිව එහි ඒකක ස්කන්ධයක සිදුවන අවස්ථා විපර්යාසයකදී හුවමාරු වන තාපය විශිෂ්ට গুপ্ත තාපයයි. හොයන සමීකරණයේ පුතේ Q සමානයි ml මතක තියාගත යුතුයි. Q සමානයි ml. গুপ্ත තාපයේ විශිෂ්ට গুপ্ත තාපයේ ඒකකය තමයි කිලෝග්‍රෑමයට ජූල්. කිලෝග්‍රෑමයට ජූල්. උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නැහැ. සෙල්සියස් හෝ කෙල්වින් මෙතනදී එන්නේ නැහැ. කිලෝග්‍රෑමයට ජූල්. අපි ඒ গুপ্ත තාපයේ ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරනවා. විලයනයේ විශිෂ්ට গুপ্ත තාපයේ සහ වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ත තාපයේ විදිහට. ද්‍රවාංකයේදී ඝන ද්‍රව්‍යයක් ද්‍රවාංකයේදී එයාගේ කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් එම උෂ්ණත්වයේම ද්‍රව බවට පත්වීම සඳහා ලබා දී යුතු තාප ප්‍රමාණයට අපි කියනවා විලයනයේ විශිෂ්ට গুপ্ත තාපය. විලයනයේ විශිෂ්ට গুপ্ත තාපය. සමීකරණයේ මෙයාමයි. Q සමානයි ml මයි. හැබැයි L කියන්නේ පුතේ මෙතනදී විලයනයේ විශිෂ්ට গুপ্ත තාපය. ඊළඟට අපි කතා කරන වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ත තාපය. වාෂ්පීකරණයට අදාළව එහෙමනම් ද්‍රව අවස්ථාවේ තියෙන්නේ වායු වාෂ්ප අවස්ථාවට පත් වෙන්න ඕනි. සම්මත ගෝලීය පීඩනය යටතේ ද්‍රවයක කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තාපාංකයේදී වාෂ්ප බවට පත් කිරීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ත තාපයයි. වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ත තාපයයි. සමීකරණය මේ සමීකරණයමයි L වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ත තාපය. අපිට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණ විශිෂ්ට গুপ্ත තාපයේ සෙවීම. මෙතනදී පුතේ අපි පාවිච්චි කරන උපකරණ කැලරිමීටරය, මන්තය, උෂ්ණත්වමානය, තෙදඬු තුලාව, හුමාල ජනකය, හුමාල හබකය, රබර් නල, ආධාරක සහ බන්සන් දාහකය. මේ ප්‍රායෝගික පරීක්ෂණයේදී අපිට හම්බ වෙන වැදගත් උපකරණයක් අපි හඳුනා ගන්න වැදගත් උපකරණයක් තමයි කැලරිමීටරය. කැලරිමීටරය, මන්ත දණ්ඩ සහ තාප පරිවාරක බඳුන. මම ඔබට පෙන්වන්නේ පුතේ මෙන්න මේ විදිහට මන්ත දණ්ඩ, මන්තය, කැලරිමීටරය සහ තාප පරිවරණයේ සඳහා සාදා ඇති බඳුන. තාප හානිය අවම කර ගැනීමට භාවිතා කරන තාප පරිවාරක බඳුන. රූප සටහනේ තියෙන විදිහට ජලයේ එක් කරලා තාප පරිවාරක බඳුන තුලට කැලරිමීටරය දාලා මන්තය සහ අවශ්‍ය වුණොත් අවශ්‍ය වෙලාවට උෂ්ණත්වමානය මෙන්න මේ විදිහට අපි සම්බන්ධ කර ගන්නවා. මේ පරීක්ෂණයේදී අපි ජල වාෂ්ප එවිය යුතු නිසා කැලරිමීටරයේ පියනින් වහන්න නැතුව මෙන්න මේ විදිහට විවෘතව තමයි තියන්නේ. මේ තමයි මූලික කරුණු
අපි දැනගත යුතු. තවත් කාරණයක් කියනවා පුතේ. මේ පරීක්ෂණයට පෙර කැලරි මීටරයට අපි ජලය එක් කරන්න ඕනි. ජලය එක් කරනකොට වැදගත් පියවරක් තියෙනවා. කැලරි මීටරේ 4/3 පමණ ජලය එකතු කරලා ආරම්භයේදී පරිසර උෂ්ණත්වයෙන් එහෙම නැත්නම් කාමර උෂ්ණත්වයෙන් සෙල්සියස් අංශක 5-6ක් අතර ප්‍රමාණයක් මෙයාගේ උෂ්ණත්වය අඩු කරනවා අයිස් බඳුනක් තුල තියලා. ඊට පස්සේ මම ඊළඟට පෙන්වන ඇටෝමේ හිමාලයේ මගින් පද්ධතියේ උෂ්ණත්වය වැඩි කරනවා පුතේ කාමර උෂ්ණත්වයේ සිට සෙල්සියස් අංශක 5-6ක් අතර ප්‍රමාණයක් වැඩි වෙනකම්. මෙන්න මේ විදියට කරන්න විශේෂ හේතුවක් තියෙනවා. කාමර උෂ්ණත්වයේම අපි මේ දේ පටන්ගෙන හිමාලය එව්වා නම් බාහිර පරිසරයට හානි වන තාප ශක්තිය වැඩි. දැන් අපිට කාමර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5-6ක් අතර ප්‍රමාණයක් උෂ්ණත්වය අඩු කරා බාහිර පරිසරයෙන් තාපය උරාගත්තා. හිමාලය නිසා පද්ධතියේ උෂ්ණත්වය වැඩි කරනවා. අපි උපකල්පනය කරනවා පුතේ මේ උරාගත්තා හා තාප ප්‍රමාණයක් බාහිර පරිසරයට නිකුත් වෙයි. තාප හානිය අවම කර ගැනීමේ එක් ක්‍රියාමාර්ගයක්. තමයි අපේ ආරම්භය. බලමු අපි ප්‍රායෝගික පරීක්ෂණය සිද්ධ කරන්නේ කොහොමද කියලා මේ කොටසින් පස්සේ. මේ තමයි පුතේ අපේ ඇටවුම. හිමාල ජනකය හිමාලයේ ජනනය කරලා දෙනවා. හිමාල ජනකයේ තුලට ජලය දාලා බන්සන් 1000කකින් උෂ්ණත්වය වැඩි කරනවා. පුතේ ආරක්ෂිත නලයක් ජලයේ තුලට යොමු වන පරිදි වැදගත් ආරක්ෂිත නලය ජලයේ තුලට යොමු වන පරිදි තිබිය යුතුයි. ජලයේ රත් වෙනකොට වාෂ්ප කලාපයේ හිමාලයෙන් පිරෙනවා. හිමාලය එන එකම ආකාරය මේ නලය තුලින්. නලය තුලින් එන හිමාලය ආවරණය කරලා තියෙන වීදුරු නලයේ දිගේ වැදගත් උපකරණයක් තුලට එනවා. හිමාල හබකය. හිමාල හබකය. මෙතනදී පුතේ ආරක්ෂිත නලයේ යෙදීමට හේතුව හිමාල ජනකයේ පීඩනය පාලනය කර ගැනීම. එන හිමාලය හිමාල හබකයේ තුලට ලැබෙනවා. හිමාල හබකයේ හැඩය ආකාර කිහිපයකට අපිට ගන්න පුළුවන්. මේ හිමාලයේ එන නලය මේ හිමාලයේ පිටවන නලය. මේ හිමාලයේ එන නලය මේ හිමාලයේ පිටවන නලය. මෙන්න මේ විදිය ආකාර කීපයකට අපිට ගන්න පුළුවන්. හිමාල හබකයෙන් සිදුවන කාර්ය එන වාෂ්පය යම් ප්‍රමාණයක් ඝනීභවනය විය හැකි ජල බිඳු බවට පත් වෙනවා. ඒ ජල බිඳු ටික හිමාල හබකයේ තුල රැඳිලා හිමාලයේ පමණක් මේ නලයෙන් පිටතට ගැනීම හිමාලයේ පමණක් මේ නලයෙන් පිටතට ගැනීම තමයි හිමාල හබකයේ කාර්යය. ඒ එන හිමාලය අපි ගත්ත කැලරි මීටරේ තුල ඇති ජල පෘෂ්ඨය මතට වදින්න සලස්වනවා. මන්තයෙන් මන්තනය කරමින් උෂ්ණත්ව වැඩිවීම නිරීක්ෂණය කරන පුතේ කොහොමද නිරීක්ෂණය කරන්නේ? අපි දන්නවා
කාම්බර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5ත් 6ත් අතර ප්‍රමාණයක් අපි උෂ්ණත්වය අඩු කරා අයිස් වල තියලා කාම්බර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5ත් 6ත් අතර ප්‍රමාණයක් උෂ්ණත්වයේ වැඩි කළ යුතුයි. ඒ වැඩි වන තෙක් අපි හිමාලය එවනවා මන්ත්‍රණය කරමින්. අපි ලබා ගන්නා පාඨාංක 5ක් තියෙනවා. ප්‍රධාන පාඨාංක 5ක් තියෙනවා. පරීක්ෂණය තුල හිමාලයේ ගැටීමට පෙර පාඨාංක 3ක් ගත යුතුයි. හිමාලය වැදීමට සැලැස්වීමෙන් පසු පාඨාංක 3ක් ගත යුතුයි. ඉදිරියට යමු. පාඨාංක හිස් කැලරිමීටරයේ සහ මන්තයේ ස්කන්ධයේ M1 පරීක්ෂණයට පෙර ජලය මං කිව්වා 4න් 3ක් විතර ජලය එකතු කරලා අපි පාඨාංකයේ කියව ස්කන්ධය මැන ගන්නවා. ජලයේ සහිත කැලරිමීටරයේ ස්කන්ධය M2 පරීක්ෂණයට පෙර ජලයේ ආරම්භක උෂ්ණත්වය පරීක්ෂණයට පෙර. එහෙමනම් මෙන්න මේ පාඨාංක 3 පුතේ අපි ගන්නේ පරීක්ෂණයට පෙර. ඊට පස්සේ අපි දැනගත යුතු තවත් දත්ත දෙකක් තියෙනවා. භාවිතා කරපු කැලරිමීටරයේ විශිෂ්ට තාපධාරිතාවය ජලයේ විශිෂ්ට තාපධාරිතාවය අපි මතක තියාගෙන ඉන්නේ. ජලයේ විශිෂ්ට තාපධාරිතාවය. ඊට පස්සේ තව පාඨාංක දෙකක් ගන්නවා පුතේ. පරීක්ෂණය සිද්ධ වුණාට පස්සේ පරීක්ෂණය සිදුවන අතරතුර අපි ගන්නවා පුතේ ජලයේ උපරිම උෂ්ණත්වය. වචනේ වැදගත්. උපරිම උෂ්ණත්වය අපි කිව්වා කාම්බර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5ත් 6ත් පමණ වැඩි වෙන තුරු ඒ වැඩි වෙන උපරිම අගයයි අපි ගන්නේ තීටා 2. ඒ වෙනකොට පුතේ හිමාලයත් එක්ක ජල වාෂ්ප ජල බිඳු යම් ප්‍රමාණයකට මේ කැලරිමීටරය තුලට එකතු වෙනවා. එකතු වෙයි. එතකොට පුතේ ස්කන්ධය වෙනස් වෙන නිසා අපි ගන්නවා හිමාලයේ එව්පසු පද්ධතියේ අවසාන ස්කන්ධය. එහෙනම් මෙන්න මේ පාඨාංක දෙක අපි ගන්නේ ප්‍රැක්ටිකල් එක කරන අවසාන අවස්ථාවේ සහ ක්‍රියාකාරකමින් අනතුරුව ස්කන්ධය. හිමාලයේ සහ තාපාංකයේ ඇති ජල බිඳු වල උෂ්ණත්වය අපි ගන්න සෙල්සියස් අංශක 100. එයාගේ තාපාංකයේ විදිහට අපි උපකල්පනය කරනවා පුතේ බාහිර පරිසරයේ සමග කිසිදු තාපහානියක් සිද්ධ වුණේ නැහැ. හිමාලය දුන්නු තාපය තාපාංකයේ ඇති ජල බිඳු දුන්නු තාපය කැලරිමීටරයත් ඒකී තියෙන ජලයත් උරාගත් තාපයට සමානයි. තාපහානියක් වෙලා නැහැ. මෙන්න මේ උපකල්පනයත් එක්ක තමයි අපේ ගණනය කිරීමට අපි යන්නේ. බලමු පුතේ. ගණනය කිරීම. හිමාලයෙන් සහ තාපාංකයේ ඇති ජලයෙන් පිට වූ තාපය සමානයි කැලරිමීටරයේ සහ එහි ඇති ජලයේ උරාගත්තු තාපයට. තාපහානියක් සිද්ධ වෙලා නැහැ. එහෙමනම් ඒ කොටස අපි තවදුරටත් විස්තර කරනවා මෙන්න මේ විදිහට. සෙල්සියස් අංශක 100 හිමාලයේ පිටකල තාපයේ গুপ্ত තාපයක්. සෙල්සියස් අංශක 100 තාපාංකයේ ඇති ජලයේ පිටකල තාපය සමාන වෙනවා උරාගත්තේ කවුද? කැලරිමීටරයේ උරාගත් තාපය සහ එහි ඇති ජලය උරාගත් තාපය. දැන් හැදින්න ඕනි උරාගත්. උරාගත් තාපය. එහෙනම් අපේ පාඨාංක ඇසුරින් අපි ගත්ත දත්ත ඇසුරින් මේ සම්බන්ධතාවයක් ගොඩනගන්න ඕනි.
අපිට හොයන්න ඕනි ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය. එය අපි සංකේතාත්මකව ගන්නවා කැපිටල් L. ගණනය කිරීමේ පහසුව සඳහා මම පොදු සංකේත ඇසුරින් මෙන්න මේ විදිහට ලියා ගන්නවා. ML හිමාලය ධන MC තීටා තාපාංකයේ ජලය සමානයි MC තීටා කැලරිමීටරය ධන MC තීටා ඒ තුල ඇති ජලය. පොදු සංකේත ඇසුරින් සමීකරණය ගොඩ නැගුවා. දැන් අපිට තියෙන්නේ පුතේ අපි ගත්ත පාඨාංක ඇසුරින් මේ සමීකරණයට ආදේශ කරන්න. ගත්ත පාඨාංක හිමාලයේ ස්කන්ධය බලමු. ස්කන්ධයන් තුනක් අපි අරන් තියෙනවා. හිස් කැලරිමීටරය සහ මන්තේ ස්කන්ධය, ජලය දැම්මට පස්සේ ස්කන්ධය, හිමාලයේ වූ පසු අවසාන ස්කන්ධය. එහෙනම් හිමාලය ස්කන්ධය කියන්නේ මොකද්ද? හිමාලය එව්වට පස්සේ ස්කන්ධයෙන් ඊට පෙර ස්කන්ධය අඩු කරනවා. හිමාලය එව්වට පස්සේ M3 ඊට පෙර M2. එහෙනම් හිමාලයේ ස්කන්ධය වෙන්නේ පුතේ M3 අඩු කිරීම M2. M3 අඩු කිරීම M2 වාරයක් අපි හොයන අගය L ධන තාපාංකයේ ඇති ජලය පිට කළ තාපය. කියන්නේ අර හිමාලයත් එක්ක ආපු ජල බිඳුනේ. හිමාලයත් එක්ක ආපු ජල බිඳු. එහෙනම් ඒ ස්කන්ධය තමයි අපි මේ හොයාගත්ත M3 අඩු කිරීම M2 කියන ස්කන්ධය. එහෙනම් ස්කන්ධය M3 අඩු කිරීම M2 ජලයේ විශිෂ්ට තාපධාරිතාවය අපි ගත්තේ පුතේ CW. ජලයේ උෂ්ණත්ව වැඩිවීම තාපාංකයේ සෙල්සියස් අංශක 100 ජලයයි වැටුනේ. එහෙනම් 100 ජලයේ වැටුණා නම් උෂ්ණත්වයේ තිබෙන්නේ මෙන්න මේ විදිහටනේ. ආරම්භක උෂ්ණත්වය T1 අපි හිමාලය එව්වා CA තියෙන හිමාලය මේ උෂ්ණත්වයේ T2 දක්වා වෙනස් වුණා. එහෙනම් හිමාලය එවපු නිසා උෂ්ණත්ව වෙනස් වීම කොච්චරද? 100 තිබ්බේ T2 දක්වා තමයි වෙනස් වුනේ. එහෙමනම් උෂ්ණත්ව වෙනස අපිට ගන්න පුළුවන් පුතේ එතන 100 ඍණ T2 මේ කොටස හරි සමානයි. මම පස්සේ පේලියකට ඊළඟ පේලියට යනවා. කැලරිමීටරයේ ස්කන්ධය මොකද්ද? කැලරිමීටර ස්කන්ධය හිස් කැලරිමීටර ස්කන්ධය අපි ගත්තේ පුතේ M1. කැලරිමීටරයේ විශිෂ්ට තාපධාරිතාවය අපිට මතකයි අපි ගත්තේ C. බලන්න පුතේ කැලරිමීටරයේ උෂ්ණත්වය වෙනස් වුණේ කොහොමද? කැලරිමීටරයේ උෂ්ණත්වය කියලා කියන්නේ පද්ධතියේ ආරම්භක උෂ්ණත්වය T1 අපි හිමාලයේ එව්වා T2 දක්වා වැඩි වුණා. එහෙනම් උෂ්ණත්ව වෙනස වෙන්නේ T2 අඩු කිරීම T1 T2 අඩු කිරීම T1 T2 අඩු කිරීම T1 ධන ජලයට අදාළව MC T මේ ජලය කියලා කියන්නේ කැලරිමීටරය තුල තිබ්බ ජලය. ජලයේ ස්කන්ධය අපි ගන්නෙ කොහමද? හිස් කැලරිමීටරයේ ස්කන්ධය M1 ජලයේ එකතු කරාට පස්සේ ස්කන්ධය M2. එහෙනම් අදාළ
ස්කන්ධය වෙන්නේ M2 අඩු කිරීම M1 ජලයේ විශිෂ්ට තාපධාරිතාවයේ CW ජලයේ උෂ්ණත්ව වැඩිවීම කැලරිමීටරයේ උෂ්ණත්ව වැඩිවීම හා සමානයි. කැලරිමීටරය තුල තමයි ජලය තියෙන්නේ. එහෙනම් උෂ්ණත්ව වෙනස T2 අඩු කිරීම T1. මෙන්න මේ විදියට ගණිතමය සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තාම ඒ ඇසුරින් අපට ගැටලු විසඳන්න පුළුවන්. මෙතන අපි නොදන්නා දත්තයකට තියෙන්නේ මෙන්න මේ L අගය විතරයි. එයා තමයි අපි සෙවිය යුතු අගය. ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය කැපිටල් L. එහෙමනම් මෙන්න මේ වගේ ප්‍රායෝගික පරීක්ෂණයකින් අපට අවසාන පිළිතුරකට යන්න පුළුවන්. එහෙමනම් අද දවස තුල මම මේ කතා කරපු මේ කොටස භාවිතයෙන් මෙවර ඕගොල්ලොන්ගේ තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව විෂයේ ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුණ දෙන්න හැකි වේවා. හැමෝටම ආයුබෝවන්.